අපේ සිත සමහර වෙලාවට අපි නොදැනුවත්ව අපිව විනාශ කරන, අපිව නැති කරන, අපිව නාස්ති කරන බලවේග ලෝක ක්‍රියාත්මක කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි, මගේ හිත. ඇයි? මගේ හිත මහා චක්‍රයක පවතින්නේ. ඒ චක්‍රය තුල මගේ හිත සමහර වෙලාවට මට ඕන විදිහට රූපය මට ඕන විදිහට පවතින්නේ වගේ අපේ සිතත් මට ඕන විදිහට පවතින්නේ. දැන් බුදුහාමුදුරුවෝ තැනකදී දේශනා කරනවා මායූපමංච විඥානං කියලා. ඒක තේරුම මේ ලෝකේ මාව වැඩියෙන්ම රවට්ටන්නේ කවුද? මේ ලෝකේ වැඩියෙන්ම මාව රවට්ටන්නේ කවුද? ඇයි සිත කියන්නේ? එහෙම හිත කියලා කිව්වනම් ඒකට හේතු කියන්න ඕන. ඇයි එහෙම කියන්නේ? තමන්ගේ හිත තමන් රවට්ටලා තියනවද? කියන්න බලන්න එක අවස්ථාවක්. අනිත් අයටත් ආදර්ශයක් ගන්න. බය වෙන්න එපා. ඔව්. ඇත්තටම සිත තමයි මේ ලෝකේ, මේ සංසාරේදී, මේ ජීවිතේදී මාව වැඩියෙන්ම රවට්ටලා තියෙන්නේ මගේ හිත. මගේ හිත තරම් මාව රවට්ටලා නැහැ ලෝකෙ වෙන කිසි කෙනෙක්. දැන් සමහර වෙලාවට අපි සමහර අයට වෛර කරනවා මාව රැවට්ටුවා කියලා. අපි වෙළඳ කඩේකට ගිහිල්ලා බඩුවක් මොකක් හරි ගෙනල්ලා ආපහු බණින අපරාධි මේ මිනිහා මාව රැවට්ටුවා, මුදලාලි රැවට්ටුවා. අපරාධි මං අහුණා. බණිනවා. දැන් වෙළඳ පොළට ගිහිල්ලා යමක් ගන්නකොට ඒක ගන්න කිව්වේ කවුද? අපි හිතමු මුදලාලි. මුදලාලි කිව්ව පවණින් ඔක්කොම ගන්නවද? මුදලාලි කිව්ව පවණින් ගන්න ගියොත් ඔක්කොම ඔයත් ඔක්කොටම කන්ටේනර් එකක් ගෙනියන්න වෙයි. විශාල එකක් ගෙනියන්න වෙයි. ඒ ටික ගේන්න ගෙදරට. ඉඩමදි වෙනවා. කඩ සාප්පු වලට ගියාම පාරට බැස්සහම මුදලාලිලා කියන තරමට ඔක්කොම අපි ගන්න ගියොත් අපිට පැවැත්මක් තියනවද? නැහැ. එහෙමනම් අපි ගන්නේ මුදලාලි කියන දේවල් නෙවෙයි, මගේ හිත කියන දේ. එතකොට මගේ හිත කිව්වා ගන්න කියලා ගෙදෙට්ට ඇවිල්ලා කියන අපරාධි මං අහුණා. එතකොට ඉස්සෙල්ලා ගන්න කිව්වේ කවුද? මගේ හිත. දැන් ගෙදෙට්ට ආවම අපරාධි කියන්නේ කවුද? මගේ හිත. හරි කතාවක් නෙමේ. මගේ හිත තරම් බලන්නකො මාව අමාරුයි දාන කෙනෙක් නෑනේ ලෝකේ. මගේ හිත ඉස්සෙල්ලා ගන්න කිව්වා. දැන් කියනවා ගන්න අපරාධි ගත්ත කියලා. දැන් මේ මගේ හිත කොච්චර නරකයිද කියනවා නම් මගේ හිත සමහර වෙලාවට කියනවා යම් දේවල් කරන්න කියලා. යම් දේවල් කරන්න කියනවා. ඊට පස්සේ කියනවා අපරාධි කළේ එහෙම. අපරාධි කිව්වේ එහෙම. මගේ හිත අපරාධි මං අහුණා. එහෙම කියනවා. දැන් ඉස්සෙල්ලා කවුද එතකොට කිව්වේ ඒක කරන්න? මගේ හිත. දැන් අපරාධි කියන්නේ කවුද? ඒත් මගේ හිත. දැන් ওই හිරගෙදර ගත්තොත් හිරගෙදර ඉන්න හිරකාරයෝ 90%ක් විතර කියන අපරාධි මම මෙහෙම දෙයකට අහුනේ. හිරකාරයෝ කියනවා. එතකොට කවුද ඒක කරන්න කිව්වේ? මගේ හිත. දැන් කවුද අපරාධි කියන්නේ? මගේ හිත. ඒ නිසා මේ ලෝකේ මාව රවට්ටන්නේ වෙන කවුරුවත් නෙවෙයි. මේ ලෝකේ මාව මම තරම් මගේ හිත තරම් රවට්ටන්නේ වෙන කිසි කෙනෙක්. මගේ හිත තරම් මාව අමාරුයි දාන්නේ ලෝකෙ වෙන කිසි කෙනෙක්. සමහර වෙලාවට දැන් ඒකට උපමාවක් කියන්න. දවසක් තරුණ යුවලක් මා ළඟට ආවා. මේ දෙන්න රණ්ඩු වෙනවා. දැන් මේ දෙන්න වෙන් හදන්නේ. දැන් අවසාන ප්‍රයත්නයේ හැටියට තමයි දෙන්නම කතා කරගෙන මල් ළඟට ආවේ. ඉතින් මං ඇහුවා මේ ඔක්කොම සිදුවීම් අහලා ගමන් දැන් ඔය දෙන්නට එකට ජීවත් වෙන්න බැරි හේතුව මොකක් කියලාද හිතන්නේ? එක්කෙනකින් ඇහුවා. සමස්ත හැටියට දැන් හිතෙන්නේ මොකද්ද? එතකොට එක්කෙනෙක් කිව්වා ස්වාමීන් වහන්සේ මං ගෙදරට එනවා වැඩ ඇරිලා ආවහම මෙයා පටන් ගන්නවා කියවන්න. කන්දස් ක්‍රියාව. ඊට පස්සේ මට කේන්ති එනවා.
තරහ එනවා. ඊට පස්සේ අපි රණ්ඩු කරනවා. ඕක තමයි මුල. මෙයාගේ කියවීම තමයි මුල. එක්කෙනෙක් කියනවා. එතකොට අනිත් එක්කෙනා කියනවා නෑ ස්වාමීන් වහන්සේ ඔය කියන්නේ බොරුවක්. මෙයා මම ඉස්සර මාත් එක්ක මෙයා රණ්ඩු කරනවා ඉස්සර මම කියවන්නේ නැහැ කියලා. මං කතා කරන්නේ නැහැ කියලා. මුල් දවස්වල විවාහ වෙච්ච දවස්වල මෙයා මාත් එක්ක රණ්ඩු කරනවා මං කතා කරන්නේ නැහැ කියලා. දැන් එතකොට එයා කියන්නේ මෙයා ඉස්සෙල්ලා රණ්ඩු කරනවා කතා කරන්නේ නැහැ කියලා. දැන් මෙයා රණ්ඩු කරනවා කතා කරනවා කියලා. දැන් බැලුවහම මේක හරි ප්‍රායෝගික දෙයක්. දැන් අපිට තියෙන දෙයක් මේක. අපේ ගෙදර තියෙන දෙයක්. දැන් සමහර වෙලාවට යම් කෙනෙක් අපිට ආදරේ නැති වුණාමත් රණ්ඩු කරන්න හේතුවක්. යම් කෙනෙක් අපිට ආදරය කරන්න ගියාම ඒකත් මහ වදයක්. ඒකත් රණ්ඩු කරන්න හේතුවක්. බලන්න. කතා කරන එකත් ඕන කියලා හිතෙන්නේවා අපේ හිත. ආයි කතා කරන එක වදයක් කියලා කියන්නේ කවුද? මගේ හිත. ඒ නිසා මගේ හිත මාව හරියට රවට්ටනවා. මගේ හිත එක දෙයක් මට කියන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකෙ මගේ හිත තරම් දරුණු මගේ හිත තරම් භයානක හිතක් දෙයක් ලෝකෙ තවත් නැහැ මට. මගේ හිත තමයි මාව අමාරුවේ දාන්නේ. සමහර හරි ලස්සනට කුරුළු කූඩු වගේ පවුල් ජීවත් වෙනවා. ඒ ඉන්නේ කෙනෙක්ගේ හිතක් මාමාරුවේ දානවා. ඒ පවුල විනාශ කරන්න නැති කරනවා. සමහර අය සතුටෙන් ජීවත් වෙනවා. ඒ සතුටෙන් ජීවත් වෙන කෙනාගේ සතුට නැති කරනවා. කාගේ හරි එයාගේම සිත සමහරලාට. ඒ නිසා මේ ලෝකේ මාව අමාරුවේ දාන්නේ මාව දුකටපත් කරවන්නේ මගේ හිතම. එක දෙයක් මගේ හිත කියන්නේ නැහැ. දැන් අර පැරණි කතාවක් තියෙනවා. මේක උපමාවක් හැටියට ගන්නයි මම මේ කියන්නේ. උදාහරණයක් හැටියට. දැන් පූජාව අතගස්සනකොට පන්සලේ අතින් අතට පූජාව යනකොට දැන් පූජාව තියෙන අර ගන්ටාරේ ගහනවනේ. එතකොට ටිකක් වැඩිහිටි වයසක කෙනෙක් කියනවා මේ ගන්ටාරේ සද්දේ හරි මිහිරි. මේ ගන්ටාරේ සද්දේ හරි ලස්සනයි. එහෙම කියනකොට අනිත් එක්කෙනා ළඟ හිටපු අනිත් එක්කෙනා පූජාව අතගස්සන ගමන් කියනවා ඔව් මේ ගන්ටාරේ සද්දය ඇහෙනකොට අපේ හිත නිවෙනවා. හිත නිවෙනවා. දැන් අර මේ හඬ හරි මිහිරි හරි ලස්සනයි කියලා කියපු කෙනාට අනිත් එක්කෙනා කියපු එක ඇහුන්නේ නැහැ. ඇහුනේ නැහැ. දෙපාරක් තුන් පාරක් විතර මොකද්ද කිව්වේ? මොකද්ද කියලා ඇහුව ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ ඒ ගමන යා කියනවා මේ කෙහෙල් මලක් ගහනවා ඔය මොකක්වත් ඇහෙන්නේ නැහැ. දැන් මේ මොකක් ගැනද මේ කියන්නේ? දැන් ඊට ඉස්සෙල්ලා එයා මොකද්ද කිව්වේ? මේ ගන්ටාරේ සද්ද හරි ලස්සනයි කිව්වා. ගන්ටාරේ සද්ද හරි ලස්සනයි කිව්වා. හැබැයි ඒ කියපු කෙනා මාපහු කියනවා මේ කෙහෙල් මලක් ගහනවා මොකක්වත් ඇහෙන්නේ නැහැ. දැන් එතකොට බලන්න එක ශරණයකින් එක කොච්චර ඉක්මනින් Tamante එක වෙනස් වුණාද? කවුද මේ වෙනස් කරන්නේ? මගේ හිත. ඇයි දැන් පින්වතුනි දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ අනතුරු කියන ඒවා. අනතුරු කියන එක අනතුරේ භයානකකම බොහොම වැඩි වෙනවා හිතේ වේගය දැන් වේගයේ වැඩි වෙච්ච ප්‍රමාණයට අනතුරුදායක බව වැඩි. වේගයේ වැඩි වෙච්ච ප්‍රමාණයකට අනතුරුදායක බව වැඩි. දැන් අපි හිතමු වාහනයක් කියලා. වාහනය යන වේගය වැඩි වෙන ප්‍රමාණයට තමයි මේ වාහනේ සිද්ධ වෙන අනතුරේ බරපතලකම තියෙන්නේ. දැන් අපි හිතමු වාහනයක් පාරේ යන වාහන දෙකක් හැප්පුණාට වඩා කොච්චර විශාල අනතුරක් භයානක දෙයක් වෙනවද උඩ යන ගුවන් යානා දෙකක් හැප්පුණොත්. ඇයි ඒ? වේගය වැඩි. අපි දන්නවා දැන් සමහර වෙලාවට මා ලබන දින අත්දැකීමක් තමයි දැන් පිට රටකට ගිහිල්ලා ආපහු අපේ රටට එනකොට ගුවන් තොටුපළේ කටුනායක ගුවන් තොටුපළේ බාන ගුවන් යානය බාන ලෑස්ති කරන්නේ පටන් ගන්නෙ තිරිකුණාමලේදී. තිරිකුණාමලේ හරිය තමයි කියන්නේ
දැන් ඔන්න පටි දාගෙන පටන් ගන්නවා. ඇයි එච්චර දුර ඉඳන් ලැහැස්ති වෙන්නේ? වේගය වැඩි. වේගය බොහොම වැඩි. දැන් එතකොට වේගය වැඩියෙන් යන වාහනයක් පාර වැරදුනොත් දැන් වේගෙන් යනකොට පාරක් වැරදුනොත් එහෙම එතකොට වැරදි පාරෙත් යන වේගය වැඩිනේ. එතකොට එහෙමනම් මේ ලෝකේ මතක තියාගන්න මම මේ උපමාවක් කිව්වේ මේ ලෝකේ වේගවත්ම දේ තමයි සිත. සිතේ වේගයේ මනින්න උපමාවක් නැහැ. උපමා කරන්න දෙයක් නැහැ. හිතේ වේගයේ මනින්න උපමා කරන්න බෑ. දැන් අපි පිට රටකට යනවා නම් අපි Taman ගිය රටක් ගැන හිතන්න. දැන් මම හිතමු එංගලන්තයට යනවා නම් මම දැන් එංගලන්තයට යන්න ඕන කියලා හිතලා එංගලන්තයට ගිහිල්ලා එන්න කොච්චර වෙලාවක් යනවද? එංගලන්තයට ගිහිල්ලා එන්න. නමුත් එංගලන්තයට මට හිතෙන් පුළුවන් එක අසුරු සනක් නාද වෙන ප්‍රමාණයට ගිහිල්ලා එන්න. හිතින්. මගේ හිත එච්චර වේගවත්. එතකොට එහෙමනම් ලෝකේ අනතුරුදායක බව ලෝකෙ වැඩිම සිත නොවේද? අපිට ඊටාම පැහැදිලි වාහනයක් ගත්තත් මොකක් හරි ගුවන් යානයක් ගත්තත් ඒකේ වේගයේ වැඩි ප්‍රමාණයටයි අනතුරු සිද්ධ වෙන්නේ. වේගයේ වැඩි ප්‍රමාණයට පාර වැරදිලා ගියොත් යන ප්‍රමාණය දුර ප්‍රමාණය යන්නේ. එතකොට මේ ලෝකයේ තුල වේගයේ වැඩිම සිත නම් ඒ සිත පාර වරද්ද ගත්තොත් ඒ සිත ගැටුණොත් දැන් බලන්න පින්වතුනි මේ හිත වේගවත් කියලා කිව්වට දැන් වේගවත් තමයි මේ සිත. මේ සිතේ තියෙන එක ලක්ෂණ එක ස්වභාව තියෙනවා. දැන් සමස්ත හැටියට ගත්තාම මේ ලෝකේ කාගෙත් සිත්වල තියෙන සාමාන්‍ය ස්වභාවයක් තමයි මේ හිත හරි අහිංසකයි. අසරණයි. ඕනම කෙනෙක්ගේ හිතක් ගත්තොත් අසරණකමක් තියෙනවා. අහිංසක බවක් තියෙනවා. දැන් ඒ අහිංසක බව සමහරට අසරණ බව ඒක තේරෙන්නේ Tamanට. ලෝකේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. Tamanගේ හිතේ තියෙන අසරණ බව, හිතේ තියෙන අහිංසක බව, පිරිසිදු බව Tamanට තමයි තේරෙන්නේ. වෙන කෙනෙකුට තේරෙන බොහොම අඩුයි. අපේ හිතේ අසරණකම අපිට ඇරෙන්න වෙන කාටවත් තේරෙන්නේ නැහැ. දැන් සමහර අය සැර වෙලා තියෙන්නේ රණ්ඩු කරන්නේ අසරණකමට. සමහර අය ගහන්නේ බනින්නේ අසරණකමට. හිතේ අසරණයි. ඒ නිසා කෑ ගහන්නේ සමහර අය අසරණකමට. දැන් ඒකට හොඳම උදාහරණය මම කියන්නම් පොළඟ ඇයි පැන පැන හපා කන්නේ ගණන්කාරකමටද? නෑ. පොළඟ පැන පැන හපා කන්නේ අසරණකමට. පොළඟ තරම් බය අසරණ සතෙක් ලෝකෙම නැහැ. ඒ පොළඟගේ තියෙන අසරණකමට බයට එයා මරු විකල්ලෙන් එයා මරණ බයෙන් පැන පැන හපන්නේ. එයාගේ අසරණකම නිසා. ඒ නිසා ලෝකේ සමහර මිනිස්සු සැර වෙන්නේ අසරණකමට. සම්ඩු කරන්නේ අසරණකමට. ඉතින් දැන් අපි දන්නවා දැන් බුදුහාමුදුරු දේශනා කළ එක තැනකදී මේ සිත හරි පිරිසිදුයි ප්‍රභාස්වරයි. ඉතින් පින්වතුනි දැන් මේ තමන්ගේ හිතේ අසරණකම කියන්නේ බොහොම මටසිලුටු දෙයක් නේ. හිත කියන්නේ බොහොම මටසිලුටු අහිංසක අසරණ බවකුත් මේ හිතේ තියෙනවා. දැන් බලන්න මේ දවස්වල ඉතින් ගොඩාක් අපි සිරීපාද යන කාලේ සිරීපාද කන්දර නැග්ගාම අපේ ඇඟේ වලාකුළු දැවටෙනවා. ඒ වලාකුළු කොච්චර සීතලයිද, සිනිඳුයිද, සුමුදුයිද? ඒ වලාකුළු හරිම සිනිඳුයි. හරිම සීතලයි. අපේ ඇඟේ දැවටෙනකොට අපිට සනීපයි. හැබැයි මේ වලාකුළ හුළඟකට අහු වෙලා වේගෙන් ගිහිල්ලා තව වලාකුළක හැප්පිච්ච ගමන් මොකද වෙන්නේ? මොකක්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? අකුණු නිර්මාණය වෙන්නේ අකුණක් සකස් වෙන්නේ මේ ඊටාම සිනිඳු
ඊටාම සුමුදු වලාකුළු දෙකක් වේගෙන් ගිහිල්ලා හැප්පෙනවා එකට. ඒ හැප්පෙන තැන. දැන් බලන්න එතකොට ඊටාම වලාකුළු තරම් ගුවන් යානේ කරනකොට ඒ වලාකුළු අතරින් පසාරු කරගෙන යනවා. ශ්‍රීපාද කන්ද වගේ තැනක ඉන්නකොට ඒ වලාකුළු අපි දෙපැත්තෙන් අපිව පසු කරගෙන යනවා. ඒ තරම් සිනිඳු සුමුදු වලාකුළ අකුණක් නිර්මාණය කරනවා. අපේ ගැමි වහරේ අපි කියන්නේ හෙන ගහනවා කියලා. හෙනයක් නිර්මාණය කරනවා. ඒ තරම් සිනිඳු සුමුදු වලාකුළ. එහෙමනම් අපේ ජීවිතෙත් නිර්මාණය කරන හෙනය තමයි ඒ සිත වේගවත්ව ගිහිල්ලා වැදිලා අපේ ජීවිතය ඇති කරන නොඑක් විදිහේ ආවේග. ඒකත් ඒ අකුණු ගහන්නට වගේ ඊටත් වඩා බරපතලයි. ඉතින් දැන් එක පැත්තකින් එතකොට අපට පැහැදිලි අපිට මේ සිත කියන දේ කොච්චර අපි අසරණයිද අහිංසකයිද අනිත් පැත්තෙන් වේගෙන් යනවද අනිත් පැත්තෙන් කොච්චර අපේ හිත අපිව රවට්ටනවද අතරමං කරනවද දැන් හොඳයි කියපු එක තව ටිකකින් අපේ හිතම හොඳ නැහැ කියනවා. එතකොට මේ ලක්ෂණ මේ ස්වභාවය අපේ හිතේ තියෙන මේ ස්වභාව ලක්ෂණ අපි තේරුම් ගත්තාම අපිට පුළුවන් මේ හිත කිසියම් පාලනයකට හසු කරන්න. හිත පාලනයකට හසු කරන්න ඕනේ. දැන් අපි දන්නවා මේ හිත කොච්චර භයානකයිද කියනවනම් දැන් සමහරට අපේ හිත තුල ඊර්ෂ්‍යාව ඇති කරනවා. දැන් අපේ හිත තුළ ඊර්ෂ්‍යාව ඇති කරවීම අපේ විනාශයට හේතු කරනවා. දැන් ගහේ පිළිලේ ගහනසන්න වගේ අපිව නසන පිළිලය අපේ හිත තුළ හැදෙනවා. ඒ හැදෙන පිළිලය තමයි නරක සිතිවිලි. එතකොට මේ නරක සිතිවිලි අපේ සිතේ ඇති වෙන බව අපි දන්නවා නම් ඒ ඇති වෙන සිතිවිලි මොනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒ සිතිවිලි අපිට පාලනය කරගන්න පුළුවන් නම් අන්නේ අයට පුළුවන් තමන්ගේ ජීවිතේ තමන්ගේ හිත පාලනය කර ගැනීම තුළින් තමන්ගේ ජීවිතේ සැපත ඇති කරගන්න. සැනසීම ඇති කරගන්න. ඒ නිසා ඒ හිත පාලනය කර ගැනීම කියන දේ හැම ආගමකටම පොදුයි. හැම ජාතියකටම පොදුයි. හැම රටකම ඉන්න අයට පොදුයි. කාටත් ඒක වටිනවා. ඒ නිසා අපි අපේ මේ ලෝකෙ වෙන කාගෙන් පරිස්සම් වෙනවටත් වඩා අපි පරිස්සම් වෙන්න ඕනේ අපේ හිතින්. මේ ලෝකේ අපි අනිත් අයට අපි චෝදනා කරනවා අපි රැවට්ටුවා නිඳා කළා අපහාස කළා මෙහෙම කළා කියලා අපි අනිත් අයට වෛර කරනවා. හැබැයි එහෙම වෛර කරනවා නම් තමා වෛර කළ යුත්තේ තමන්ට. එහෙම නොකළ යුතුයි. තමන්ටනේ. ඇයි තවන්නේ? දැන් දේවාලේ කපු මහත්තයා අපිට කිව්ව දවසක් 600ත් 900ත් අතර ප්‍රමාණයක් එනවා කියලා පලි ගහන්න. අපි දන්නවා ඔය පලි ගහන්න යන තැන් කොච්චර තියෙනවද? එහෙම තියෙනවා. හැබැයි මම කියන්නේ එතනට ගිහිල්ලා ඔබ පලි ගහන්නේ මාව රැවට්ටුවා කියලා නම්. දැන් එහෙම මාව රැවට්ටුවා කියලා පලි ගහන අය හරියට ඉන්නවා. මාව රැවට්ටුවා, මාව අතරමං කළා, මට වංචාවක් කළා, මට බොරුවක් කළා. මාව රැවට්ටුවා කියලා යම් කෙනෙකුට මං පලි ගහනවා නම් ඒකේ කොටසක් Tamanටත් වෙනවා. ඇයි? Taman රැවටුනේ. මේ ලෝකේ අනිත් අය මාව රැවට්ටුවත් මට පුළුවන්කම තියෙනවා නොරැවටී ඉන්න. මම මේ අනිත් අය කියන ඒවා අහලා මම රැවටලා තියෙන්නේ. මමනේ රැවටුනේ. එතකොට අනිත් අය කියන ඒවා ඇහුවා කියලා මම මොකටද රැවටෙන්නේ? ඒ නිසා පින්වතුනි මේ ලෝකේ අපි වෙන කාටවත් වෛර කරලා වෙන කාටවත් බැනලා වෙන කාටවත් දොස් කියලා වෙන කාටවත් නිඳා කරලා වෙන කාත් එක්කවත් සම්ඩු කරලා කවදාවත් තමන්ගේ ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒවයින් තමන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ හිත නිවැරදිව තබා ගන්න. තමන් දැනගන්න ඕනේ තමන්ගේ හිත ආරක්ෂා කරගන්න.
තමන් දැනගන්න ඕනේ තමන්ගේ ජීවිතේ සිත දියුණු කරගන්න. තමන් දැනගන්න ඕනේ මේ ලෝකේ තමන්ගේ ජීවිතේ දියුණුව ආරක්ෂා කරගන්න. දැන් සමහර වෙලාවට දැන් එක දවසක් මේ තරුණ කණ්ඩායමක් ඉන්න එක තැනක මේ ධර්ම සාකච්ඡාවක් කරනකොට ඉතින් ඒ අයගේ ප්‍රධාන මතය ඒ අයගේ අදහස තමයි මේ ඒ අය සමාජයට වෛර කරනවා. සමාජයට වෛර කරනවා. වෛර කරන්නේ මොකටද? අපට තියෙන සම්පත් සුළුතරයක් විසින් අල්ලගෙන අපිට අපේ ජීවිතේ ගොඩනංවා ගන්න අපිට අවස්ථාවක් නැහැ. ඒගොල්ලෝ වෛර කරනවා. ඉතින් මම කිව්වා ඔයාලා දැන් પરම්පරා කීයක් එහෙම වෛර කළාද? තවත් પરම්පරා කීයක් වෛර කරන්න වේද ඉස්සරහට? ඊට වඩා හොඳ නැද්ද? ඔය වෛර කරන සමාජය තුලම ඉන්නවනේ සමහර තරුණ තරුණියෝ හොඳට ඉගෙන කියාගෙන ඉස්සරහට දියුණු වෙච්ච අය. ව්‍යාපාර වලින් රැකී ආරක්ෂා වලින් දියුණු වෙච්ච අය. එතකොට ඒගොල්ලන්ටත් තියෙන්නේ කෝලුවයි. ඒගොල්ලන්ටත් තියෙන්නේ අත් දෙකයි. ඒගොල්ලන්ටත් තියෙන්නේ කකුල් දෙකයි. ඒගොල්ලන්ටත් තියෙන්නේ අපිට තියෙන අඟපසඟමයි. එක්කෙනෙක් එහෙම දියුණු වෙන්නත් අනිත් එක්කෙනා නොදියුණු වෙන්නත් එහෙමනම් මොකද්ද බලපෑවේ? එහෙම අසාධාරණයක් අයුක්තියක් සිද්ධ වෙනවා නම් ඒක අනිත් එක්කෙනාටත් වෙන්න එපා. ඒ නිසා පින්වතුනි මා මේ කියන්න හදන්නේ සමහර අය මව්පියන්ට වෛර කරනවා. සමහර අය ස්වාමි භාර්යාවරුන්ට වෛර කරනවා. සමහර අය සමාජයට වෛර කරනවා. ඔය එකකින්වත් අපේ ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපේ ජීවිතේ දියුණු වෙන්නේ නැහැ. වෛර කරන අයට කවදාවත් ජීවිතේ සැනසීමක් ලැබෙන්නේ නැහැ. වෛර කරන අයට කවදාවත් ජීවිතේ සැනසෙල්ල ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ සිතේ ස්වභාවය අපිට පැහැදිලි කරගෙන අපි කාත් එක්කවත් සම්ඩු කරලා බැනගෙන දොස් නගලා අමනාප වෙලා වෛර වෙලා ද්වේෂ සහගතව අපේ ජීවිතේ ජය ගන්න බෑ අපිට. ඒ නිසා මගේ ජීවිතේ සැනසීම මට අවශ්‍ය නම් ඒ සැනසීම මා ඇති කරගන්න මම දැනගන්න ඕනේ. මටත් ඔළුවක් තියෙනවා. මටත් අත් දෙකක් තියෙනවා. මටත් කකුල් දෙකක් තියෙනවා. මිනිස්සෙකු හැටියට මට මොකක්ද අඩු? ලෝකෙ දියුණු වෙච්ච ඉහළට ආපු සැප විඳින මිනිස්සු අතර සහ මම අතර තියෙන වෙනස මොකද්ද? ඒක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පින්වතුනි මේ අපේ හිත තමයි මේ හැම දෙයකටම මුල. මම ජීවිතේ දුක් විඳිනවා නම් ඒකට වගකිය යුතු ප්‍රධාන වගකිය යුත්ත මගේ හිත. ඒ නිසා තමන්ගේ හිතේ හදා ගන්න ඕනේ අඩුපාඩුව අනිත් එක්කෙනාගේ හදලා වැඩක් නැහැ. දැන් එහෙමනේ කරන්න හදන්නේ ගොඩක් අය. දැන් නෝනලා හදනවා මහත්තුරු හදනවා. මහත්තුරු හදනවා නෝනලා හදනවා. අම්මලා තාත්තලා හදනවා දෙමව්පියෝ හදනවා. දෙමව්පියෝ හදනවා දරුවන් හදනවා. හැමදාම තමන්ට අයිති දේ නෙවෙයි තමන් කරන්නේ. ඉතින් කොහොමද හරියන්නේ? සාර්ථක වෙන්නේ? දැන් අපි ළඟට එන ගොඩාක් නෝනලා හැමතිස්සෙම කියන්නේ නෝන කෙනෙක් හැටියට භාර්යාවක් හැටියට මම මෙහෙම කළ යුතුයි මෙහෙම කළ යුතුයි කියලා නෙවෙයි. එයා මහත්ය හැටියට මෙහෙම කළ යුතුයි මෙහෙම කළ යුතුයි කියලා නෝනලා කියනවා. එතකොට මහත්තුරු වෙවිලා කියන්නේ මේ අපි කරන්න ඕන දේ නෙවෙයි. මහත්තුරු කරන්න ඕන දේ නෙවෙයි කියන්නේ. එයා භාර්යාවක් හැටියට මෙහෙම කළ යුතුයි මෙහෙම කළ යුතුයි. එතකොට හැමදාම නෝනලා මහත්තුරුන්ගේ යුතුයකම් පාඩම් කරනවා. මහත්තුරු නෝනලාගේ යුතුයකම් පාඩම් කරනවා. හරියනවද වැඩේ? අසාර්ථකයි. තමන්ගේ හිත සකස් කරගන්න. අම්මලා තාත්තලාත් එහෙමයි, දරුවොත් එහෙමයි. මේ සමාජය තුල ස්වාමි සේවක අයත් එහෙමයි. වැඩ කරන තැන්වල ඒත් එහෙමයි. තමන්ගේ යුතුයකම නෙවෙයි කියන්නේ. තමන්ගේ අයිතිය. යුතුයකම් ගැන අවබෝධයක් නැහැ. එහෙමයිගේ ජීවිත අසාර්ථකයි. ඒ නිසා අද මේ ධර්ම දානය තුලින් ඔබගේ ජීවිතේ ඔබට වැරදුණු ඔබට දුක් ඇතිවෙච්ච ඔබට කරදර බාධක ඇතිවෙච්ච අවස්ථා ගැන හිතලා ඒවා නිවැරදි කරගෙන ජීවිතේ සකස් කර ගැනීම පිණිස ඔබට වැරදිච්ච තැන හොයන්න ඔබ පුරුදු වෙන්න. ඔබේ නිවැරදි බව ඇති කරගන්න ඔබ පුරුදු වෙන්න. අනේකාට චෝදනා කරනවට වඩා තමන්ගේ සිතටම චෝදනා කරගනිමින් තමන්ගේ සිත පාලනය කරගන්න පුරුදු වෙන්න. තමන්ගේ සිත නිවැරදි කරගන්න. තමන්ගේ සිත සකස් කරගත්තාම
එය Tamanට සැපතක් වෙනවා, යහපතක් වෙනවා. ඒ නිසා වහින වෙලාවට දැන් අපි හිතමු මේ ගමට වැස්ස වහිනවා කියලා අපිට පුළුවන් ද මේ ගමටම කුඩයක් හදන්න? මේ ගමටම කුඩයක් හදන්න ගියොත් ඒක කොච්චර මෝඩ කමක්ද? ඒත් වහිනවා නම් මට පුළුවන් මට කුඩයක් පාවිච්චි කරන්න. මේ පොළව අපිරිසිදුයි නම් මේ පොළව අපිරිසිදුයි කියලා මට පුළුවන් ද මේ මුළු පොළවටම සමක් එලන්න? කාපට් දාන්න පුළුවන් ද මේ මුළු පොළවටම? බැහැ. මට පුළුවන් මට ආරක්ෂාව පිණිස සෙරෙප්පුවක් පාවිච්චි කරන්න. ඒ වගේ මේ ලෝකෙ දුක් සහිතයි කියලා, මේ ලෝකෙ ප්‍රශ්න සහිතයි කියලා, මේ ලෝකේ එවැනි දුක් තියෙනවා කියලා මට බෑ ලෝකේ හදන්න. මට පුළුවන් මගේ ජීවිතය සකස් කරගන්න. තම තමන් එහෙම සකස් වෙනකොට සමාජයේ ලෝකයේම සකස් වෙනවා. ඒ නිසා ඒ සඳහා මාද මේ ධර්ම දේශනාව තුළින් අවසාන වශයෙන් ඔබට කියන්නේ තමා අනුන්ට චෝදනා කරන එක අතහැර තමාගේ වරද, තමාගේ සිත පිළිබඳව, තමාගේ කය පිළිබඳව යථාර්ථය තේරුම්ගෙන තමන්ගේ ජීවිතය මේ తాවකාලිකව ජීවත් වෙන ටික දවස තුළ සාර්ථක ජීවිතයක් බවට පත් කර ගැනීමට කටයුතු කරන්න. ඒ සඳහා මෙතන තරුණ ළමයි ඉන්න, පුංචි ළමයි ඉන්නවා. ඉගෙන ගන්න වයසේ ළමයින්ට තමන්ගේ ජීවිතයේ ඇති කරගත යුතු ධර්ම ප්‍රතිපදාව බුදුහාමුදුරෝ දේශනා කළා. ඉගෙන ගන්න ළමයි හැටියට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න, දියුණු කර ගන්න ඕනේ නම් කුමක්ද කළ යුත්තේ? ඇත්තටම ඉගෙන ගන්න ළමයි තමන්ගේ ජීවිතේකම භාවනාව හැටියට ඉගෙනීම කළ යුතුයි. මෙතන ඉන්නවා තරුණ තරුණියෝ, තරුණයන් හැටියට තමන්ගේ ජීවිතේ තමන් බලාපොරොත්තු වන ඉලක්කය, සැපත, සාර්ථකත්වය ඇති කර ගැනීමට අවශ්‍ය කරන මග මේ ධර්මයේ තුල කියලා දීලා තියෙනවා. තරුණියක් හැටියට කළ යුතු දේ. ඊළඟට විවාහ වෙච්ච අය, විවාහ වෙන අය තමන්ගේ ජීවිත සාර්ථක කරගන්නට අවශ්‍ය කරන දේ මේ ධර්මයේ තුල තියෙනවා. ඊළඟට සාර්ථක යුග ජීවියක් ගෙවනකොට ඒගොල්ලෝ දෙවියෝ දෙවියන්ගනාව වගේ ජීවත් වෙන්නේ. එවැනි අයට වාසනාවන්ත දරුවෝ ලැබෙනවා. ඒ දරුවන්ට යුතුයකම් කරන මග දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන එක, තාත්තා කෙනෙක් වෙන එක අවශ්‍යම දෙයක්. ඒකට මේ ධර්මයේ තුල තියෙනවා. ඊළඟට ඒ අම්මලා තාත්තලා දරුවන්ට යුතුයකම් කරලා ඉෂ්ට කරලා අහවර වෙන දවසක් තියෙන වගේ මේ වැඩිහිටි අම්මලා තාත්තලා හොඳට මතක තියාගන්න. අම්මලා තාත්තලා මැරෙනකන් දරුවෝ ගැන හිත ඉන්න ඕනේ නැහැ. ඒක ධර්ම විරෝධී දෙයක්. එහෙම හිටියොත් ඒක ජීවිතය අසාර්ථක වීමට හේතුවක්. අම්මලා තාත්තලා දරුවන්ගෙන් නිදහස් වෙන දවසක් තියෙන වගේ හොඳට මතක තියාගන්න. අම්මලා තාත්තලා දරුවන්ගෙන් නිදහස් වෙන දවසට නිදහසේ දැන් මම නිසා යැපෙන කෙනෙක්, මම නිසා දුක් විඳින කෙනෙක්, මම නිසා බලාපොරොත්තු ඇති කරගන්න කෙනෙක් නෑ. දැන් මම ලෝකෙට කාටවත් බැඳිලා නෑ. මම නිදහස් කෙනෙක්. අන්නේ මතේ Tamanට ඇති වෙන්න ඕනේ. ඒ අදහසත් ඇති වෙන්න ඕනේ. ක්‍රියාවෙන්ම ඇති වෙන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාවට වැඩිහිටි අම්මලා තාත්තලා වරද්ද ගන්න, අවුල් කරගන්න තැනක් තමයි දරුවෝන්ගෙන් නිදහස් වුණාට පස්සෙත් ඒ දරුවෝ ගැන බැඳීම් ඇති කරගෙන කටයුතු කරන්න ගිහිල්ලා අන්තිමට දරුවෝයි මව්පියෝයි අතර ගැටීම්. අන්තිමට දරුවන්ගේ ජීවිතවලත් අවුල් ප්‍රශ්න ඇති වෙනවා. විවාහ ජීවිත කඩාකප්පල් වෙනවා. අනිත් පැත්තෙන් ඒ අම්මලා තාත්තලා දරුවන්ට කරපු සැලකිලි සංග්‍රහවල වටිනාකම ලබා ගන්න විදිහක් නැහැ. ඒ අම්මලා තාත්තලා ඒ අම්මලා තාත්තලාට ඒ දරුවෝ වෛර කරනවා. අපරාධේ කිරි දෝලා ගොම ටිකක් වැටුණා වගේ අම්මලා තාත්තලා ඔක්කොම දරුවෝ හොඳට හදලා වඩලා ඔක්කොම හත් කරලා ඔක්කොම කරලා අන්තිමට වරද්ද ගන්නවා. අන්තිමට තමන්ගේ ජීවිතේ සැනසෙල්ල ඇස් දෙක පියා ගන්නවත් තමන්ට නැහැ. ඒ නිසා ඒ මට්ටමට යන්න එපා. වැඩිහිටි දෙමව්පියෝ හැටියට තමන්ගේ ජීවිතේ සන්ධ්‍යා සමයේදී තමන් නිදහස් වෙන්න. දැන් ඉතින් මම වගකීම් මට නැහැ. දැන් ඉතින් මම නිදහස් කෙනෙක්. දැන් ඉතින් මම බොහොම සැහැල්ලුයි. එහෙම ඒ අදහස තියෙන්න ඕනේ.
රටේ නැති ප්‍රශ්න ඔලුවට අරගෙන දුක් විඳින කාලයක් නෙවෙයි ජීවිතයේ සන්ධ්‍යා සමය. ඒ නිසා දැන් එතකොට බලන්න ඉගෙන ගන්න පුංචි දරුවාගේ පටන් වැඩිහිටි අය දක්වාම තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට සැපවත් කර ගැනීමට අවශ්‍ය කරන සියලුම මඟ මේ ධර්මයේ තුල තියෙනවා. ඒක හරි ප්‍රායෝගිකයි. ඒක අපේ ජීවිතේට හරිම ප්‍රායෝගිකයි. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම ඔබගේ ජීවිතේ වටිනා මනුෂ්‍ය ජීවිතේ වටිනාකම තේරුම් ගන්න. මේ මනුෂ්‍ය ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන මනුෂ්‍ය ජීවිතයක් ලැබලා නිකන් කකා බිබී ඉන්න නිකම්මෙක් වෙන්න එපා. සමහර වෙලාවට නිකන් කකා බිබී ඉන්නවට මදිවට රස්තියාදුවේ යන නිකම් ඔහේ කාලය ගත කරන නිකන් කාලය කාදමන කාලකන්ණි මිනිස්සු කියන්නේ කාලකන්ණි මිනිස්සු කියන්නේ කාලය කාදමන. ඒ කියන්නේ කාලය තමන්ගේ ජීවිතේ කිසි වැඩක් කරන්න නැතුව නිකම්ම කාලය කාදමන. ඇවිදලා රස්තියාදුවේ ගිහිල්ලා එහෙම නැත්නම් වැඩකට නැති දේවල් කර කාලය කාදමන. මිනිස්සෙක් වෙන්න එපා. ආයුෂ හරි වේගෙන් ගෙවෙනවා අපේ. ඒ නිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතයේ අර්ථවත් ජීවිතයක් කරගන්න තමන්ගේ ජීවිත තමන්ගේ හැටියට දියුණුව ඇති කරගන්න තමන්ගෙන් දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට ස්වාමි භාර්යා දරුවන්ට සමාජයට ලෝකයට වෙන්න ඕන කරන යුතුයකම් ඉෂ්ට කරලා යහපත් දරුවෙක් යහපත් මිනිසෙක් වෙන්න ඒ සඳහා ඔබට ශක්තිය තියෙනවා. ඉතින් ඒ නිසා ඒ උතුම් ගුණ ධර්ම ඔබගේ ජීවිතයේ දියුණු වේවා වැඩි දියුණු වේවා අගුණ දහම් දුරු වේවා. ඔබගේ සිත්වල ඇති යහපත් සිතිවිලි වැඩි දියුණු වේවා අයහපත් සිතිවිලි පාලනය වේවා. ඔබගේ සිත් තුළ සතුට සමාදානය සැනසෙල්ල ඇති වේවා. ඔබගේ සිත් තුළ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මදමාන ආදී නරක නපුරු සිතිවිලි ඇති නොවෙත්වා. ඇතිවන සිතිවිලි පාලනය කර ගැනීමට අවබෝධය ඔබටම ඇති වේවා. ඔබගේ ජීවිත සුවපත් භාවයට සැපවත් භාවයට සාර්ථක සුවදායක ජීවිත බවට පත් කර ගැනීමට මේ මහා පින්කම සදා ආශිර්වාදයක් වේවා කියලා සාදු කියනවා.